නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩිහිටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. ඔබට අද අපිට සාකච්ඡා කරගෙන යන්න තියෙන්නේ වෙනතද හතරවෙනි හිත තමයි තියෙන්නේ. හතරවෙනි හිතනේ අපේ ගාසින් ඉස්සලා පාළිය කියවගන්නවා. පාළිය කියවගෙන ඉවර වෙලා ඊට පස්සේ මෙතන අපි අට කතාවට ලොකු විස්තරයක් නැහැ ඉතින් කියමු. පඤ්ඤාතිසංස ඉන්නවද? මොකද කමන්නේ කියමු. එහෙම කතමේ ධම්මා කුසල යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති සෝමනස්ස සහගතං ඥාන විප්පයුත්තං සසංඛාරේන රූපාරම්මණං වා පේයාලං ධම්මාරම්මණං වා යං යං වාපනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති පේයාලං අවික්ඛේපෝ හෝති පේයාලං ඉමේ ධම්මා කුසලා. ඔව්. එතකොට මෙතන දක්වන්නේ මොකද්ද මේ? යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති සෝමනස්ස සහගතං ඥාන විප්පයුත්තං සසංඛාරේන කියන්නේ. සසංඛාරික හිතගෙන තමයි කියන්නේ. දැන් බලන්න අටකතාවේ කොහොමද විස්තර කරන්න කියලා අපි කියමු අද තනිකත් අපි කියමු. හරි මම කියවන්නම්. චතුත්ථ චිත්තේපි ඒසේව නයෝ ඉදං පන සසංකාරේනාති වචනතු මේ කියවන්න සනත් නෑ මයික් එක පොඩ්ඩක් හරි කියන්න. චතුත්ථ චිත්තේපි ඒසේව නයෝ ඉදං පන සසංඛාරේනාති වචනතෝ යදා මාතා පිතරෝ දහර කුමාරකේ සීසේ ගහෙත්වා චේති ආදීනි වන්දාපෙන්ති තේච අනත්තිකා සමානාපි හට්ට වන්දන්ති හට්ට පහට්ටාව වන්දන්ති ඒව රූපේ කාලේ ලබ්භති වේදිතබ්බං. ඔව්. උතර මෙතන චතුත්තේපි කියලා කියන්නේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත මහා කුසල අසංකාරික හිතගෙන කියන්නේ. උතර මෙතනත් ඒසේව නයෝ කියලා කියන්නේ. සසංකාරික භාවය ආදී ඒව ගැනම තමයි මේ විස්තර කරන්නේ. අදහස් වෙන්නේ. උතර ඒකේ තියෙන විශේෂය කියනවා ඉදං පන සසංකාරේනාති වචනතෝ යදා මාතා පිතරෝ දහර කුමාරකේ සීසේ ගහෙත්වා කියන්නේ මොකද මේ සසංකාරණ කියලා වචනයක් තියෙනවානේ. ඒ සසංකාර කියන වචනේ නිසා මේකට උපමාව දෙන්නේ කොහොමද? මේ යම් වෙලාවක අම්මයි තාත්තයි පොඩි ළමයෙක්ව මේ සීසේ ගහයත්වව උළුවෙන් අල්ලලා කියන්නේ මේ බලෙන් වගේ කරනවා කියන්නේ මේ කියන්නේ සසංකාරයෙන් කියලා. ඒ චේති ආදීනි වන්දා පෙන්ති. ඒතර චෛත්‍ය ආදී වඳින්න කියලා කියනවා. හරි. එතකොට ඉතින් එහෙ වඳින්න කියලා කිව්වම පස්සේ මොකද්ද? තේච අනත්තේකා සමානාපි. ඒතර තේච කියලා කියන්නේ මේ දහර කුමාරකයන්. හරි. මේ දහර කුමාරකයන්ට පොඩි ළමයිනේ. ඒතර පොඩි ළමයින්ට මොකද වෙන්නේ? අනත්තිකාවේ සමානයි. ඒගොල්ලන්ට එහෙම මේ වැඳීමෙන් ඒගොල්ලන්ට එහෙම ලොකු ප්‍රයෝජනයක් නැහැ. හරි. ඒතර එහෙම ප්‍රයෝජනයක් නැහැ. සමාන අපි පට්ට පහට්ටාව වන්දන්ති. හැබැයි තුටු පහට වෙලා ඒ පොඩි ළමයි වන්දනා කරනවා. හරි. ඒතර තේරුමක් නැහැ. හැබැයි බලෙන් කරන්නේ. හැබැයි සතුටෙන් වන්දනා කරනවා. ඒව රූප කාලේ ලබ්ධති වේදිතබ්බ. ඒතර මෙන්න මේ වගේ කාලයේදී තමයි මේ හිත උපදින්න කියලා කියන්නේ. ප්‍රශ්නයක් නැහැ නේද? අපි ගොඩක් කතා කරා මේව ගැන. ඊට පස්සේ අපි යමු සනස මෙතන මේ පස්වෙනි හිත ගැන 150 අංක යටතේ දක්වන එක. කියමු අශ්වතුන්.
කතමේ ධම්මා කුසලා යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති උපේක්ඛා සහගතං ඥාන සම්ප්‍රයුක්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති උපේක්ඛා හෝති චිත්තස්ස ඒකග්ගතා හෝති සද්දේන්ද්‍රයන් හෝති විරීන්ද්‍රයන් හෝති සතීන්ද්‍රයන් හෝති සමාධීන්ද්‍රයන් හෝති පඤ්ඤේන්ද්‍රයන් හෝති මනීන්ද්‍රයන් හෝති උපේක්ඛේන්ද්‍රයන් හෝති ජීවිතේන්ද්‍රයන් හෝති සම්මා දිට්ඨි හෝති සම්මා සංකප්පෝ හෝති සම්මා වායාමෝ හෝති සම්මා සති හෝති සම්මා සමාධි හෝති සද්ධා බලං හෝති විරිය බලං හෝති සති බලං හෝති සමාධි බලං හෝති පඤ්ඤා බලං හෝති හිරි බලං හෝති ඔත්තප්ප බලං හෝති අලෝභෝ හෝති අදෝසෝ හෝති අමෝහෝ හෝති අනභිජ්ජා හෝති අව්‍යාපාදෝ හෝති සම්මා දිට්ඨි හෝති හිරි හෝති ඔත්තප්පං හෝති කාය පස්සද්ධි හෝති චිත්ත පස්සද්ධි හෝති කාය ලහුතා හෝති චිත්ත ලහුතා හෝති කාය මුදුතා හෝති චිත්ත මුදුතා හෝති කාය කම්මඤ්ඤතා හෝති චිත්ත කම්මඤ්ඤතා හෝති කාය පාගුඤ්ඤතා හෝති චිත්ත පාගුඤ්ඤතා හෝති කායුජ්ජුකතා හෝති චිත්තුජ්ජුකතා හෝති සති හෝති සම්පජඤ්ඤං හෝති සමතෝ හෝති විපස්සනා හෝති පග්ගහෝ හෝති අවික්ඛේපෝ හෝති යේවා පන තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්න ආරෝපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා කතමෝ තස්මින් සමේ පස්සෝ හෝති යෝ තස්මින් සමයේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං අයං තස්මින් සමයේ පස්සෝ හෝති කතමා තස්මින් සමයේ වේදනා හෝති යං තස්මින් සමයේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජං චේතසිකං නේවසාතං නාසාතං චේතෝ සම්පස්සජං අදුක්කම සුඛං වේදිතං චේතෝ සම්පස්සජා අදුක්කම සුඛා වේදනා අයං තස්මින් සමයේ වේදනා හෝති කතමං තස්මින් සමයේ උපේක්ඛා හෝති යං තස්මින් තමා සමයේ කතමා තස්මින් සමයේ උපේක්ඛා හෝති යං තස්මින් සමයේ චේතසිකං නේවසාතං නාසාතං චේතෝ සම්පස්සජං අදුක්කම සුඛං වේදිතං චේතෝ සම්පස්සජා අදුක්කම සුඛා වේදනා අයං තස්මින් සමයේ උපේක්ඛා හෝති පయ్యాණං කතමං තස්මින් සමයේ උපේක්ඛේන්ද්‍රියං හෝති යං තස්මින් සමයේ චේතසිකං නේවසාතං නාසාතං චේතෝ සම්පස්සජං අදුක්ඛම සුඛං වේදිතං චේතෝ සම්පස්සජා අදුක්ඛම සුඛා වේදනා දං තස්මින් සමයේ උපේක්ඛේන්ද්‍රියං හෝති පయ్యాණං ඒවා පන තස්මින් සමයේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්න ආරෝපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා පయ్యాණං තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හොಂತಿ දායතනානි හොಂತಿ දේ ධාතියෝ හොಂತಿ තයෝ ආහාරා හොಂತಿ අට්ඨේන්ද්‍රියානි හොಂತಿ චතුරාංගිකං ඥානං හෝති පංචාංගිකෝ මග්ගෝ හෝති සප්ත බලානි හොಂತಿ තයෝ හේතු හොಂತಿ ඒකෝ පස්සෝ හෝති පෙය්‍යාලං ඒකං ධම්මායතනං හෝති ඒකා ධම්ම ධාතු හෝති ඒවා පන තස්මින් සමේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්න ආරෝපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා පෙය්‍යාලං කතමෝ තස්මින් සමයේ සංඛාරක්ඛන්தோ හෝති පස්සෝ චේතනා විතක්කෝ විචාරෝ චිත්තස්සේකග්ගතා සද්ධීන්ද්‍රියං විරීන්ද්‍රියං සතීන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං ජීවිතේන්ද්‍රියං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි සද්ධා බලං විරිය බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලං හිරි බලං ඔත්තප්ප බලං
අලෝභෝ අදෝසෝ අමෝහෝ අනභිජ්ජා අව්‍යාපාදෝ සම්මාදිට්ඨි හිරි ඔත්තප්පං කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා සති සම්පජඤ්ඤං සමතෝ විපස්සනා පග්ගාහෝ අවික්ඛේපෝ යේවාපන තස්මින් සමේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා ආරෝපිනෝ ධම්මා ඨපෙත්වා වේදනාඛන්දං ඨපෙත්වා සංඥාඛන්දං ඨපෙත්වා විඥානඛන්දං අයං තස්මින් සමේ සංඛාරඛන්தோ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසල පංචමං චිත්තං. හරි. එතකොට මේ පස්වෙනි හිත ගැන දේශනා කරන්නේ. මේ පස්වෙනි හිතේදී සම්හංශ මේ පස්වෙනි හිතේදී එතකොට මේක පස්වෙනි ඉඳේ ඉඳන් 8 වෙනි හිත දක්වා උපේක්ඛා සහගතයිනේ නේ. ඒ නිසා තමයි මෙතන මේ යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති උපේක්ඛා සහගතං කියන මෙතන දේශනා කරන්නේ. ඒතර මේකට අනුව පස්සේ එන මේ පරමාර්ථ ධර්මවල මේ උපේක්ඛාව කියන එක අතුලත් වෙනවා. ඒතර ඒ වෙනස්කම තියෙනවා. උපේක්ඛා හෝති උපේක්ඛින්ද්‍රයන් හෝති ඔය ආදී මේ තැන්වල. ඒතකොට අපි එතන මේ අටුවාවට ගිහිල්ලා බලමු එකත් අපි කියවගනිමු. පංචමේ උපේක්ඛා සහගතಂತಿ උපේක්ඛා වේදනාය සම්පයුත්තං ඉදං හි ආරම්මනේ මජ්ජත්තං හෝති පරිච්ඡින්දනක ඥානං පනෙත්ත හෝති ඒව පාලියං පනෙත්ත ජහන චතුක්කේ උපේක්ඛා හෝති ඉන්ද්‍රිය අට්ඨකේ උපේක්ඛේන්ද්‍රියං හෝති इति වත්වා සබ්බේ සම්පි වේදනාදී පදානං නිද්දේසේ සාතා සාත සුඛ දුක්ඛ පටික්ඛේප වශයෙන් දේශනං කତ୍වා අදුක්කම සුඛ වේදනා කතිතා තස්සා මජ්ජත් ලක්ඛනේ ඉන්දට්ඨ කාරණ වශයෙන් උපේක්ඛේන්ද්‍රිය භාවෝ වේදිතබ්බෝ පදපටිපාටියාච ඒකස්මින් ඨානේ පීති පරිහීන තස්මා චිත්තංග වශයෙන් පාලින් ආරෝල්හා පංචපන්නාසේව ධම්මා හොಂತಿ තේසං වශයෙන් සබ්බ කොට්ඨාසේසු සබ්බ වාරේසු ච විනිච්ඡයෝ වේදිතබ්බෝ. ඔව්. ඒතර මෙතන කියන්නේ මොකද්ද මේ පංචමි පස්වෙනි හිතේ උපේක්ඛා සහගතං කියලා දක්වන්නේ. ඒතර උපේක්ඛා සහගතං කියලා දක්වන්නේ මොකක්ද? උපේක්ඛා වේදනායි සම්ප්‍රයුක්ත. උපේක්ෂා වේදනාව සමග මේ සම්ප්‍රයුක්ත වීම කියන එක තමයි මෙතන මේ කියන්නේ. හරි. එතකොට මේක විස්තර කරනවා මොකද? ඉදං හි ආරම්මණේ මජ්ජත්තං හෝති. මේක ගත්තහම මේ ඉදං කියලා කියන්නේ මේ පංචම හිත ගත්තාම මේක ආරම්භණේ මධ්‍යස්ථ වෙනවා කියලා කියනවා. මධ්‍යස්ථ වෙන ස්වභාවය තියෙනවා කියලා කියනවා. උපේක්ෂා වේදනාව නිසා පරිච්ඡින්දනක ඥානං පනිත්ත හෝති. ඒතර මේක ඥාන සංප්‍රයුක්තයිනේ. ඒ නිසා මෙතන මේ පරිච්ඡින්දනක ඥානය කියන එක යෙදෙනවා. පාලියම් පනිත්ත ජහන චතුක්කේ උපේක්ඛා හෝති. පාලියට ගියන් පස්සේ මෙතනට අදාළ වෙන මේ පංචම සිතේ අදාළ පාළියේ හිත කියන්නේ පංචම සිතේ අදාළ පාළියේ මේ ඥාන චතුක්කයට ඇවිල්ලා උපේක්ඛා හෝති කියලා දේශනා කරනවා. හරි ඊට පස්සේ ඉන්ද්‍රිය අට්ඨකේ උපේක්ඛේන්ද්‍රයන් හෝති කියලා කියනවා. ඒතර මේ කියන්නේ මොකක්ද ස්වාමීන් වහන්සේ? මේ මෙන්න මෙතන මේ කිව්වේ මෙන්න මේ ජහාන ගැන දක්වන එතන චතුක්කයක් නේ තියෙන්නේ නේ. එතන ප්‍රීතිය එන්නේ නැහැ නේ. විතක්ක මේ ප්‍රීතිය එන්නේ නැහැ නේ මේ හිතේ උපේක්ෂා සහගත වීම නිසා. ඒතර විතක්ක ਵਿਚාර උපේක්ඛා සුඛපදේ නේද එන්නේ? ප්‍රීතිය නෙමෙයි. සනස සුඛපදේ නේද මාරුනේ මේ උපේක්ඛාවට? එහෙමයි සුඛපදේ තමයි මාරු නිසා මෙතන මේ අර පාලියේ වචනයක් තියෙනවා අටකතාවේ දක්වනවා සනස මෙන්න වචනයක් මෙතන කලින් මේ ජහන පංචකයක් ආවනේ. මෙතන ඒතර දක්වන්නේ සනස ජහන චතුක්කය කියලා තමයි කියන්නේ. මෙතන චතුක්කයනේ තියෙන්නේ. මාරු වෙන එක හරි සනස. සනස කියන විදිහට මාරු වෙන්නේ මෙතන. මේ සුඛය තමයි මේ අයින් උනේ. සුඛේ අයින් වෙලා ඒ සුඛේ වෙනුවට මේ උපේක්ෂාව කියන එක දේශනා කරනවා.
එහෙම තමයි එන්නේ. ඒතර එතන ඒ වෙනස තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව ආයි තව කියනවා කොහෙද? මේ මෙතන අපි අර කලින් පෙන්නවු මේ ඉන්ද්‍රිය වලට ඇවිල්ලා ඉන්ද්‍රිය අට්ටකයට ඇවිල්ලා එතන උපේක්ඛේන්ද්‍රයන් හොති කියලා දේශනා කරනවා. ඒ විදිහට තමයි ඉන්නේ. එතකොට ඒ විදිහට දේශනා කරලා එහිසේ වත්වා කියලා තියෙනවානේ. හරි. එතකොට එහෙම දක්වලා ඉවර වෙලා සබ්බේ සම්පි වේදනානං පදානං නිද්දේශේ. ତර මේ සියලුම මේ වේදනාදී පදානං නිද්දේශ වේදනාදී පදයන්ගේ නිද්දේශයේදී සාත සුඛ දුක්ඛ පටිපක්ඛ වශයෙන් දේශනං කତ୍වා. අදුක්ඛම සුඛ වේදනා කතිත. ତර මේ සාත සාත සුඛ නෙමෙයි මම කියව වැරදි මේ වාක්‍යය. සාත අසාත සුඛ දුක්ඛ පටික්කේප වශයෙන්. සාත අසාත සුඛ දුක්ඛ පටික්කේප වශයෙන් සුඛ දුක්ඛ ප්‍රතික්ෂේප වශයෙන් දේශනා කරනවා කියලා කියන්නේ. හරි. එතකොට මේ කියන්නේ මොකද්ද? දැන් අපි තියෙන්නේ ධම්මවත්තාන වාරයනේ. අපි යනවා වෙන්න මෙතනට යනවා සන්නාස. කතමා තස්මින් සමයේ වේදනා හෝති කියන තැනට. හොයාගත්තද එතන? ඊළඟට තියෙන්නේ. හරි. එතකොට එතන මේ පාළියේ තියෙනවා මොකද්ද? නේව සාතං නාසාතං කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මොකද්ද? අදුක්ඛම සුඛං කියලා තියෙනවා. හරි. කලින් හිතවල මේවා ආවේ කොහොමද මේවා වෙනස් විදිහකට ආවේනේ. ඒවා සාතං සාත සුඛ කියන වචනත් එක්කනේ දේශනා කරේ. නමුත් මෙතන දක්වන්නේ මොකද්ද? උපේක්ෂා හිත නිසා නේව සාතං නා සාතං කියලා. මේ කියන්නේ මේ සාතත් නැති අසාතත් නැති කියන මේ දෙකම නැති භාවය තමයි දක්වන්නේ. ඊට පස්සේ අදුක්ඛම සුඛං කියලා මේ මධ්‍යස්ථ භාවය හඟවනවා. එතකොට මේ කාරණේ තමයි සංසෝය කියන්නේ. හරි. එතකොට මේ විදිහට දක්වලා ආදුක්ඛම සුඛ වේදනා කතිතා. තස්ස මජ්ජත් ලක්කනේ ඉන්දට්ඨ කාරණ වශයෙන් උපේක්ඛේන්ද්‍රිය භාවෝ විදිතබ්බෝ. ඒතර උපේක්ඛේන්ද්‍රිය කියන එක තිබ්බනේ. ඒතර ඉන්ද්‍රිය කියන එක විශේෂයෙන්ම මේ මෙතන අපිට කලින් ඉඳන්ම හම්බ වෙච්ච විදිහ මොකද පැහැදිලි කරේ. මෙතන මේ ඉන්දට්ඨ කාරණ වශයෙන් තමයි ඉන්ද්‍රිය භාවයෙන් තමයි මේ උපේක්ඛේන්ද්‍රිය භාවය ගන්න කියලා කිව්වේ. ඒතර ඒක ගන්න කියලා කියන්නේ විශේෂයෙන් මොකද්ද වෙන්නේ? මධ්‍යස්ථ භාවය. මධ්‍යස්ථ භාවය තමයි මෙතන මේ ඉන්ද්‍රිය භාවය સિદ્ધ කරන්නේ. ඒකේ තමයි උපේක්ඛේන්ද්‍රිය හෝති කියලා මේ මෙතනට අදාළ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මොකද්ද? මේ පද තවදුරටත් දැන් කියනවා මොකද්ද? ච කියලා තවදුරටත් දක්වනවා. මේ පදපාටි පාටිය. ඒතර පද අනුපිළිලින් ගත්තයින් පස්සේ දැන් දේශනා මුලටම ගියම මොකද? අපේ ආශිතුන්ස සනස මේ මෙතන ආශිතුන් මේ තස්සා කියලා කියන්නේ වේදනාවටද? එතන තස්සා කියලා කියන්නේ වේදනාව තමයි කියන්නේ සංසාරේ මේ දුක්ඛම සුඛ වේදනා කතිතා කියලා ඇත්තටම මේ බුරුම පොතේ තියෙන්නේ අස්සා කියලා තියෙන්නේ. මෙතන අස්සා කියලා තමයි තියෙන්නේ සංස. මේ සන්නේ තියෙන චට්ට සංගායනා කොහොමද තියෙන දාශවද? හරි කොහොමද ගැටලුවක් නැහැ. මේ අස්සා කියලා තමයි තියෙන්නේ. මේ පොතේ මේකේ තස්සා කියලා තියෙන්නේ සෝන සටහනක් දාගන්න. මේ එතකොට මේ මෙතන දැන් ඊට පස්සේ කියන්නේ මොකද්ද මේ කාරණේ? ඊට පස්සේ පදපාටි පාටියාච ඒකස්මින් තහනේ පීති පරිහීන. එතකොට මේ පදපිළිවෙලින් ගත්තයින් පස්සේ කොහොමද මෙතන මේ ප්‍රීතිය කියන එක නැහැ කියලා කියන්නේ. අපි අර කලින් පෙන්නපු තැන නේ. විතක්ක විචාර උපේක්ඛා චිත්තස්ස ඒකග්ගතා කියලානේ තියෙන්නේ. ඒතර මෙතන එකක් අඩුයි. හරි ප්‍රීතිය නැහැ කියන එක තමයි දක්වන්නේ. ඒතර අන්න ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? තස්මා කියලා එක දක්වනවා. තස්මා කියලා දක්වනවා. තස්මා චිත්තංග වශයෙන් පාලින් ආරූල්හා පංචපන්නාසේව ධම්මා හොಂತಿ.
අන්න ඒ නිසා මොකද කියන්නේ චිත්තාංග වශයෙන්. මේ චිත්තාංග වශයෙන් චිත්ත මේ කොටස් වශයෙන් මෙතන දක්වනවා මේ පාලියෙන් ආරුල්ලා පාලියට නංවන ලද ඒ කියන්නේ පාලිය දේශනා කරපු ලද දේශනා කරන ලද්දා වූ පංච පන්නාසේව ධම්මා හොಂತಿ. ඒතර ධර්මයන් 55ක්ම තමයි තියෙන්නේ කියලා කියන්නේ. ඒක පැහැදිලිනේ. ධර්මයන් 55ක් වෙනවා මේ කියන එක. හරි. 56ක් තිබ්බනේ කලින්. මේ ඒතර මෙතනදී එකක් අඩු වෙනවා. ඒක තමයි මේ කියන්නේ. තේසං වශයෙන් සබ්බ කොට්ඨාසේසු සබ්බ වාරේසු ච විනිච්ඡෝ වේතබ්බු. ඒතර ඒ විදිහට මේ තේසං වශයෙන්. ඒතර මේ ඔය කියපු ධර්මයන් 55ගේ වශයෙන් තමයි සබ්බ කොට්ඨාසේසු. ඒතර සියලු කොට්ඨාසයන් වල ඊට සබ්බ වාරේසු වාර තුනක් ආවනේ. ඒතර ඒ වාර තුනේදී විනිශ්චය දත යුතුයි කියලා කියන්නේ. ඊට පස්සේ අපි එහෙම සංස මට අර පොඩ්ඩක් කියන්න පාලියම් පණෙත්ත ඥාන චතුක්කේ උපේක්ඛා හෝති කියන තැන එතන ඥාන චතුක්ක කියලා කියන ඥාන අංග චතුක්කය කියන එකද ගන්න ඕනේ. එහෙමයි මේක දැන් මෙතන සංස මේක අපි අර මුලින් බෙදුවානේ. බෙදද්දි මේ තැන අපි ගත්ත පළවෙනි හිත ගත්තාන් පස්සේ පළවෙනි හිතේ මේ මෙන්න මෙතනින් තමයි විතක්කෝ හෝති විචාරෝ හෝති උපේක්ඛා හෝති චිත්තස ඒකග්ගතා හෝති කියලා තියෙනවා සංස. මෙන්න මෙතනට එනකම්. ඒතර මෙතනදී ඒ තැන් වල මේ උපේක්ඛා වෙනුවට ආවා සෝමනස්ස වේදනාව. මේ ඊට පස්සේ මෙතන මේ පහක් තිබුණා. ප්‍රීතියත් ආවා සංස. දැන් එතනදි කිව්වේ ජහන පංචකය කියලා තමයි මේ විස්තර කරන්නේ. එතනදි කියන්නේ. ඒ චතුක්ක පංචක වචනේ ගන්නෙ මෙතෙන්ට අංග නිසාද? මෙතන තියෙන ගණන එහෙමයි අංග නිසා ගණන නිසා. මෙතන හතරයිනේ තියෙන සංස. නිසානේ. ඔව් හරි. එහෙමයි. හරි. හරි නේද? එහෙමත් හරි. අපි ඊළඟ හිතට යමු. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් අසදුන. ස්වාමීන් වහන්සේ මේ පරිච්ඡින්දනක ඥානය පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් නම් තව ටිකක් පොඩ්ඩක් පැහැදිලි වුණා මන්දි එදත් ඒ කලින් දවසකට ආවා. ඔව්. පරිච්ඡින්දනක ඥානය කියලා කියන්නේ ඉතින් මෙතන ඥානය කියන එකම තමයි කියන්නේ. පරිච්ඡින්දනක ඥානය කියලා. ප්‍රඥාවටම තමයි කියන නමක් ඉතින්. විශේෂයක මොකක්ද සනද පරිච්ඡින්දනක මේක බුරුම් දැන් කලින් අපිට ඊයේ හම්බුණානේ මෙතන මේක සම්නේ. ඒතර කියන්නේ ඉතින් අර පිරිසිඳින්නා වූ ඥානය කියන එක තමයි කියන්නේ. එහෙම. කියන්නේ අර ඥානයේ තියෙන ලක්ෂණයක්නේ. ඉතින් මොන හරි ධර්මයක් ගත්තාම ඒක පිරිසිඳින්න පුළුවන් බව කියන එක. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හරි කුසල අකුසල වශයෙන් හරි අඩුම තරම අර ඊයේ අපිට හම්බෙච්ච උදාහරණය විදිහට අර මේ කිරියවුලන්ගේ කතාව වගේ අඩුම තරම මේක ධර්මයක් කියලා හරි දකින්න. අරමුණ නුවණින් සැලකීම වගේ නේද? එහෙමයිතර දකිද්දි එතකොට නිකන් වෙන් කරගන්න ගැනීමේ හැකියාවක් ලැබෙනවා නේද? පරිච්ඡින්දන කියන වචනේ දැන් එන්න හේතුවකුත් තියෙන්න එපා. හරි. එතකොට මේ පස්වෙනි හිත. අපි හයවෙනි හිතත් කියමු. අපි අට කතා බලමු එතන. පිටියෙන් කියනවා කොහොම ටික. අවසරයි. කියමු. කතමේ ධම්මා කුසලා යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං සසංඛාරේන රූපාරම්මණං වා පේයාලං ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමයේ පස්සෝ හෝති පේයාලං අවික්ඛේපෝ හෝති පේයාලං ඉමේ ධම්මා කුසලා චත්තං චිත්තං. ඔව්. දැන් හයවෙනි හිත පැහැදිලි නේද? එතකොට එතන ආවේ මොකද්ද? සසංකාරික භාවය තමයි එකතු වුනේ. ඒතර අමුතුවෙන් ආවේ මෙන්න මේ සසංඛාරේන කියන පාඩය. හරි. ඒතර ඒ තමයි හයවෙනි හිත. ඊට පස්සේ හත්වෙනි හිතට යනවා. එකක් කියවගනිමු. හරි. එතකොට හතේදී මොකද්ද වෙන්නේ? ඥාන විප්‍රයුක්ත වීම සිද්ධ වෙනවා නේ. හරි කියවමු. කතමේ ධම්මා කුසලා යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති
උපේක්ඛා සහගතං ඥාන විප්‍රයුක්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමයේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති උපේක්ඛා හෝති චිත්තස්සේකග්ගතා හෝති සද්ධින්ද්‍රියං හෝති විරීන්ද්‍රියං හෝති සතීන්ද්‍රියං හෝති සමාධීන්ද්‍රියං හෝති මනීන්ද්‍රියං හෝති උපේක්ඛේන්ද්‍රියං හෝති ජීවිතේන්ද්‍රියං හෝති සම්මා සංකප්පෝ හෝති සම්මා වායාමෝ හෝති සම්මා සති හෝති සම්මා සමාධි හෝති සද්ධා බලං හෝති විරිය බලං හෝති සති බලං හෝති සමාධි බලං හෝති හිරි බලං හෝති ඔත්තප්ප බලං හෝති අලෝභෝ හෝති අදෝසෝ හෝති අනභිජ්ජා හෝති අව්‍යාපාදෝ හෝති හිරි හෝති ඔත්තප්පං හෝති කාය පස්සද්ධි හෝති චිත්ත පස්සද්ධි හෝති කාය ලහුතා හෝති චිත්ත ලහුතා හෝති කාය මුදුතා හෝති චිත්ත මුදුතා හෝති කාය කම්මඤ්ඤතා හෝති චිත්ත කම්මඤ්ඤතා හෝති කාය පාගුඤ්ඤතා හෝති චිත්ත පාගුඤ්ඤතා හෝති කායුජ්ජුකතා හෝති චිත්තුජ්ජුකතා හෝති සති හෝති සමතෝ හෝති පග්ගාහෝ හෝති අවික්ඛේපෝ හෝති යේවාපන තස්මින් සමේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා ආරෝපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා තේයාලම් තස්මින් කෝපන සමේ චත්තාරෝ khanda හොಂತಿ ද්වායතනානි හොಂತಿ ධේ ධාතුයෝ හොಂತಿ තයෝ ආහාරා හොಂತಿ සත්ත්‍ඉන්ද්‍රියානි හොಂತಿ චතුරාංගිකං ඥානං හෝති චතුරාංගිකෝ මග්ගෝ හෝති ච බලානි හොಂತಿ ද්වේ හේතු හොಂತಿ ඒකෝ පස්සෝ හෝති පෙය්‍යාලං ඒකං ධම්මායතනං හෝති ඒකා ධම්ම ධාතු හෝති යේවා පන තස්මින් සමේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා ආරෝපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා පෙය්‍යාලං කතමෝ තස්මින් සමේ සංඛාරක්ඛන්தோ හෝති පස්සෝ චේතනා විතක්කෝ විචාරෝ චිත්තස්සේකග්ගතා සද්ධීන්ද්‍රියං විරීන්ද්‍රියං සතීන්ද්‍රියං සමාධීන්ද්‍රියං ජීවිතීන්ද්‍රියං සම්මා සංකප්පෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි සද්ධා බලං විරිය බලං සති බලං සමාධි බලං හිරි බලං ඔත්තප්ප බලං අලෝභෝ අදෝසෝ අනභිජ්ජා අව්‍යාපාදෝ හිරි ඔත්තප්පං කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා සති සමතෝ පග්ගාහෝ අවික්ඛේපෝ යේවාපන තස්මින් සමේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා ආරෝපිනෝ ධම්මා ඨපෙත්වා වේදනාඛන්දං ඨපෙත්වා සංඥාඛන්දං ඨපෙත්වා විඥානඛන්දං අයං තස්මින් සමේ සංඛාරක්ඛන්தோ හෝති පෙය්‍යාලං මේ ධම්මා කුසලා සත්තමං චිත්තං එතකොට හත්වෙනි හිතට ආවම හත්වෙනි හිත මොකද්ද වෙන්නේ? ඒක ඥාන විප්‍රයුක්ත වෙනවා. ඥාන විප්‍රයුක්ත වීම නිසා එතන අර ඥානයේ දෙන තැන්වලදී ඒක ඉවත් වෙනවා. ඒක තමයි එතන විශේෂත්වය වෙන්නේ. ඊට පස්සේ අපි යන් ඊළඟ හිතට නිවර වෙනවා. කතමේ ධම්මා කුසලා යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති උපේක්ඛා සහගතං ඥාන විප්පයුත්තං සසංඛාරේන රූපාරම්මණං වා පෙය්‍යාලං ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා අට්ඨමං චිත්තං කාමාවචර අට්ඨ මහා චිත්තානි ဒ ුතියං භානවාරං අටගතාවටත් ගිහලා අටගතාවත් කියවගනිමු. චට්ඨම සත්තම අට්ඨමානි ဒ ුතිය තතිය චතුත්තේසු උත්තනයේනේව වේදිතබ්බානි කේවලං හි ඉමේසු වේදනා පරිවත්තනං චේව
පීති පරිහානංච හෝති සේසං සද්ධින් පත්තිනයේන තාදිසමේව කරුණා මුදිතා පරිකම්ම කාලේපිහි ඉමේසං uppatti මහාට්ඨ කතායන් අනුඤ්ඤාතා ඒව ඉමානි අට්ඨ කාමාවචර කුසල චිත්තානි නම. ඔව්. දැන් මේ කියේ මොකද්ද මේ චට්ට සත්ත අට්ඨමානි. හයවෙනි, හත්වෙනි සහ අටවෙනි සිත් ටික ဒုတိ ය තතිය චතුත්තේසු උත්තනයනේව විදිතබ්බානි. දෙවෙනි, තුන්වෙනි සහ හතරවෙනි ඒ කියපු විදිහට ඒ සිත්වල කියපු විදිහටම දැනගන්න කියලා කියන්නේ. කේවලං හි මේසු වේදනා පරිවත්තනං චේව පීති පරිහානං ච හෝති. ඒකට ඒක පැහැදිලිනේ. ඒතර මේකේ මොකද්ද මේ වෙනස තියෙන්නේ මොකද්ද? වේදනා පරිවත්තං. ඒතර වේදනා මාරු වෙනවා නේ. ඒතර ඒ කලින් ඒවායි කොහොමද ဒုတိ ය තතිය චතුත්ථ සිත්වලාවේ මොන වේදනාවක් තියෙන්නේ? සෝමනස් වේදනාව තියෙන්නේ. මෙතනට ආවෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ ටික වේදනාව වෙනස් වෙනවා නේ. උපේක්ෂා වේදනාවට වෙනස් වෙනවා. ඊට පස්සේ ඊට අමතරගෙන මොකද්ද? පීති පරිහානංච හෝති. ප්‍රීතිය කියන එක ඉවත් වීමත් සිද්ධ වෙනවා මෙතන. උපේක්ෂා වේදනාව ලැබීම නිසා. සේසං සද්දින් uppatti නයේන තාදිසමේව. ඒතර සේසං කියන්නේ මොකද්ද? සේසං කියන්නේ ඉතින් සෙසු දේවල් ටික. uppatti නයේන සද්දින්. uppatti නය කියන්නේ සිත පහළ වීම, පහළ වන ණය දැක්වීම එක්ක තාදිසමේව. ဒုတိ ය තතිය චතුත්ථ කියන සිත්වලට ဒုတိ ය තිස් ඒ වගේමයි කියලා කියන්නේ. ඊට පස්සේ තව කාරණයක් විස්තර කරනවා මොකද්ද? කරුණා මුදිතා පරිකම්ම කාලේපිහි මේසං uppatti මහා අට්ඨගතාය අනුඤ්ඤාතාය. කරුණා මුදිතා මේ වලට පරිකර්ම භාවනා කරනවානේ. අන්න ඒ වෙලාවේදී තිමේසං uppatti කියලා කියන්නේ මේ උපේක්ෂා සහගත චිත්තයන්ගේ උප්පත්තිය මහා අට්ඨගතාය අනුඤ්ඤාතාය. මහා අටුවාවේදී මේක අනුදන්නා ලදී කියලා කියන්නේ ඒකට අවසර දීලා තියෙනවා. කියන්නේ ඒකට ක්‍රමය කියලා තියෙනවා. හරි. ඊට පස්සේ දක්වනවා ඉමානි අට්ඨ කාමාවචර කුසල චිත්තානි නාම කියලා. මෙතන මේ කරුණා මුදිතා අනුඤ්ඤාතාය කියන එකේ ගත්තහම මෙතන මේ අභිධර්මාර්ථ සංග්‍රහය දක්වනවා සන්නහස මේ ඇයි මෙහෙම එකක් එන්නේ කියලායි මෙහෙම එකක් එන්නේ කියන්නේ මේ ඔය සංප්‍රයෝග ණය ගැන කියද්දී සංප්‍රයෝග ණයද සංප්‍රයෝග ණය ගැන එහෙම කියද්දී එක තැනක පාඩයක් එනවා මේ කේචිවාදයක් දක්වනවා. ඒ තමයි උපේක්ඛා සහගතේසු පනෙත්ත කරුණා මුදිතා න සන්තේති කේචි වදන්ති කියලා. කරුණා මුදිතා දෙක එන්නේ නැහැ කියලා මේ කේචිවාදයක් තිබිලා තියෙනවා. ඒකට ඒ වාදයට ඒ වාදය වැරදි කියන එක තමයි මේ කියන්නේ. හරි. ඒතර මේ ගත්තාම මේ කරුණා මුදිතා වලට භාවනාවලට පරිකර්ම කරන කාලෙදි මේක එනවා කියලා කියන්නේ. කියන්නේ මොකද්ද මේ පරිකර්ම කියලා කියන්නේ? ලෝකෝත්තර තැනටපත් වෙලා නැහැ. ලෝකෝත්තර හිතටපත් වෙලා නැහැ. ඊට කලින් අවස්ථාවලදී මේ මූලික අවස්ථාවලදී මේ විදිහට මේ හිත පහළ වෙන්නට පුළුවන්. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ සේසං සද්දින් කියන එකේ සේස චුට්ටක් පැහැදිලි වුණා මදි. ඔව් සේසං කියන්නේ මේ සෙසු දේවල් කියන එක. සේසං මේ උප්පත්ති නායන සද්දින් කියලා කියන්නේ දැන් මේට අමතරව තියෙනවානේ. අර දැන් හිත පහළ වෙන්න කරුණු කාරණා යෙදීම අනිත් ඔය ක්‍රම ටිකක් කියවනේ දෙවෙනි තුන්වෙනි මේ සිත්වල. එහෙමයි. මේ තැන්වල කියන්නේ මේ සංකාර වෙන්න කාරණා. අන්න ඒ වගේ ඒ කරුණු ටික ගැන තමයි කියන්නේ. එහෙමයි. ආයතනවාස අර කරුණා මුදිතා එක තමයි චුට්ටක් ගැටලුවක් තියෙනවා. මේ සනද පොඩ ඇහෙන්නේ නැතුව ගියා. කරුණා මුදිතා පරිකම්ම කාලේ කියන තැන ඇහෙනවද? ඇහෙනවා සාත එහෙමයි. ඒ කාලේ දැන් මේ කියන්නේ අර උපේක්ෂා සාගත සිතනේ. ඊතියේ දෙන්නෙත් නැහෙනි මෙතන. එහෙමයි. එතකොට දැන් මේ මෙත්තා කරුණා මුදිතා කියන ඒවා සප්පීතිකනේ. මේවා
එහෙමයි. සප්පීතික වෙන්නේ ධානා වලට ගියාම තමයි සප්පීතික වෙන්නේ සානස. ඔව් හරි. එතකොට පූර්ව භාග අවස්ථාවේ දැන් අපි අරමුණු කරන්න එපැයි. එහෙමයි. එතකොට ප්‍රීතිය අන්න ඒ වගේ දේවල් අර උපේක්ෂා වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩි අර ගැටලුවක් එනවා දැන්. දැන් අපි හිතමු කෙලින්ම අපි මුදිතා ගමුකෝ. මුදිතාව කියලා කියන්නේ අන්සත්වයන්ගේ සැපය දැකලා ඒකෙන් මෝදන වෙන ගතියමනේ. එහෙමයි. අන්න එතකොට අර උපේක්ෂා සහගත ගතියක් කොහොමද එන්නේ? ප්‍රීතිය නොයේදී යන්නේ කොහොමද වගේ නේ අර විතර්කයක් එනවා හිතට. එහෙමයි. ඔව් මේ කියන්නේ ඉතින් සාංශ භාවනාවේ මූලික අවස්ථාව ගැන කියන්නේ. ඉතින් එහෙම ප්‍රීතියක් පහළන්න. නමුත් එයා මුදිතාවක් මේවට උත්සාහවත් වෙනවා සාංශ. පරිකර්ම කිරීමක් ගැන තමයි කියන්නේ. ඒකේ වාදය ගැනත් පොඩි විස්තරයක් තිබ්බා මම හිතන්නේ ඒක. ස්වාමීන් වහන්සේ ඉතින් මේ මේක සෝමනස්සවත් ඉතින් ඒ කියන්නේ සෝමනස්ස හිතේ කරුණා මුදිතා එහෙම එන්න පුළුවන් නේද? ඔව් සෝමනස්ස හිතේ ඒකේ ප්‍රශ්නයක් නැහැනේ. සෝමනස්ස සෝමනස්ස හිතේ ප්‍රශ්නයක් නැහැනේ කොහොමටත්. මේ ඒක තමයි දැන් එහෙමත් වෙන්න පුළුවන්. මේ පරිකරම කරද්දී මෙහෙමත් වෙන්න පුළුවන් කියන එක නෙමෙයි කියන්නේ. ඔව්. හරි කියන වචනේ ගැටලුවක් නෙවෙයි. ඒ කියන්නේ අර ධර්ම එක කොහොමද ගැලපෙන්නේ කියන කාරණේ පොඩ්ඩක්. අපිට දැන් මුල් අවස්ථාවේ අපි කියමු මේ කරුණාව ඒ කියන්නේ භාවනා කරන මුල් අවස්ථාවේදී අපිට අර කියන කරුණාව වෙන මුදිතාව වෙන්න පුළුවන් මුදිතාව වගේ එකක් හොඳට ප්‍රකටයි අපිට ලොකු වැටහීමක් නැහැනේ මුදිතාව අපි සමහරට අඳුර ගන්න අවස්ථාවක්නේ එතකොට ඒකෙන් සතුටු වීම යම් හුරු නැති කෙනෙක්නේ එතකොට දැන් අපි හොඳට හුරු කෙනෙක් නම් අන් අයගේ යම් සැපයක් ලබන සතුටු වෙනවා ඉතින් ඒක හුරු කෙනෙක් නම් එක සැරේට ලොකු ප්‍රීතියක් එනවා තමයි. නමුත් අර මේ හුරු නැති කෙනෙක්, අලුත් කෙනෙක්, නවක කෙනෙක් කරනකොට මේ සමහර කාලයක් යනෝනේ දැන් මුදිතාව අපිට තේරුම් අරගන්න කාලයක් නෙමෙයි. අවුරුදු ගණන් නෙමෙයි සමහරට යම් කාලයක් දවසක් වෙන්න පුළුවන් හොඳට නිතර භාවනා යෙදෙන කෙනෙක්. කාලය යනෝනේ. එතකොට ඒ අවස්ථාවල මුදිතාව ඒ කියන්නේ මේ උපේක්ෂාව වගේ වෙන්න පුළුවන් ප්‍රීතිය එන්නේ මුලින් නේද? දැන් ඔය ටිකක් ඔක දිනුන වෙනකොටනේ ප්‍රීතිය එන්නේ. දැන් ඔය අප්පමඤ්ඤා භාවනාවේ දැන් විසුද්ධි මාර්ගයම ගන්නකොට කියන්නේ මුලින්ම මේක හිතන්න ඕන අපි කල්පනා කරන්න ඕන මේ සත්‍යයන්ගේ හිතසුව කැමති වෙලා මේ සමුදිතව ඉන්නවා මේක කියලා අපි පූර්ව භාග වශයෙන් මේක ලොකුවට ගන්නවා ඒ අරමුණ. එහෙම නැතුව අපිට මේක පරිකර්ම කරන්න බෑ. මේ එතකොට අපි ඒක සලකනවා ඒ වගේ ආනිසංසපත්ත සලකනවා ඒ සත්‍යයන්ට වෙන යහපත් සලකනවා ඒක අපක මුදිතාවම ගන්නකොට කෙලින්ම කරුණාවත් පොඩ්ඩක් අත්හැරලා නිකන් ඒකේ නම් පීතිය අප්‍රකටයි වගේනේ කරුණාවේ මුදිතාව සලකන්නකෝ ඒකේ මුල ඉඳලම මේ ඒ හැඟීම කාමාවචර අර මුල් අවස්ථාවේම තියෙනවා අපිට ඒක තමයි ගැටලුව මම මේකත් එක්ක මේ හැප්පෙනව නෙමෙයි නමුත් අර ඒක නිකන් අර දන්නා ඒක පැටලෙනවා මොකද මුලින්ම අපි අර පරිකර්ම අවස්ථාවේදීම අපි ලොකුවට ඒක හිතනවා ඒ සත්‍යයන්ගේ හිතසුව කැමති වෙන ගතිය ඒක සෝමනස්ස ගතියකින්ම එන්නේ ඒක පීතිය යෙදෙනවා එතන ගයිගෙනවා බැලුවලම ඒක ඉතින් මට හිතෙන සාන්ති කෙක් කෙනාට වෙනස් ඇති සංසයිද මෙතන මේ කියනවනේ පැහැදිලිව මේ වෙනවා කියලා. ඔව් ඇතැම් විට මෙහෙම වෙන්න පුළුවන් ඉතින් නේද? ඔව් මේක ඉතින් මේක අනුඤ්ඤාතය කියලා එහෙම කියනවනේ ඒ ආකාරයකින්ම කියනවනේ සංස එහෙම වෙනවා කියලා. අනුඤ්ඤාතය තියෙනවනේ. සාමාන්‍ය ඒ කියන්නේ මට නම් කිසිම සැකයක් නැහැ මට එහෙම එකපාර ටක් ගාලා පහළ වෙන්නේ නැහැ. ඒ තමයි ඥාන වුණාවත් නැහැ වෙන මේ මං කියන්නේ. ඒ කියන්නේ පරිකර්මයක් කරද්දි මුලින්ම ඇත්තට මට නම් තේරෙන්නේ නැහැ එහෙම ලොකු ප්‍රීතියක් මේ මුදිතා හරි මොකක් කරුණා හරි එහෙම කරද්දි. ඒක තමයි. මමත් හිතන්නේ මුලින් බහුල වශයෙන් පහළ වෙන්න උපේක්ෂාව. උපේක්ෂාව වගේ තමයි පහළ වෙන්නේ සංසේ මුලින් අර මේ හිතන්න ඕන අර සංසේ මතක් කරා වගේ. එහෙම කෙනෙක් ඉතින් අර ප්‍රකෘති උපේක්ෂාව නේද? ඒ කියන්නේ මුල් හරියේ. ඊට පස්සේ ටිකක් දියුණු වෙනකොටනේ ඔක ප්‍රීතිය එන්නේ නේද? දැන් හොඳට අපි බලන්නකෝ අන් අය කෙරෙහි අන් අයගේ සැපයක් දැකලා සතුටු වෙනවා කියන දෙමව්පියන්ට ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ දරුවන් කෙරෙහි. නමුත් අන් කෙනෙක්ගේ සැපයක් දැකලා සතුටු වෙනවා කියන හුරු කරලා අපි සාසනික වශයෙන් අපිට අහලා ඒක හුරු කරලා ගන්න දෙයක් මුල් කෙනෙකුට මම හිතන්නේ හොඳ සෝමනස්සයක් ඒ කියලා. මේ මුල් හරියේ අර මෙහෙම වුණත් වෙනව නේ සංස දැන් මේක දැන් එකක් ඉතින් මේක ප්‍රകൃතියෙන්ම මේ හිත ගොඩක්
බොහොම සැහැල්ලු අර එහෙම ඉන්නවනේ ඒකේ චරිත තියෙනවා සංස. එතකොට ඒ වගේ කෙනෙක්ට එහෙම මේ මෘදු කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන් සනසානි. මට එතන එහෙම වෙන්න පුළුවන් ඇති කියලා අනිවාර්යෙන් පහසුවෙන්ම. ඊළඟට දැන් දැන් මෛත්‍රී වඩලා ඉවරලා ඔන්න ඒ ගමම්ම ඒ ආසනයේම ඒ කරුණාව හරි මුදිතාවට හරි හිත කරන්න ගත්ත සමහරට මුල වෙලා ඉඳන්ම ඒ අර කලින් භාවනාවේ මෛත්‍රියේ තිබ්බ උපනිශ්‍රේ නිසා එහෙම වෙන්න පුළුවන්. එහෙම ඉඩක් එතකොට තියෙනවා. එහෙම වෙලා නම් ප්‍රීතිය දෙන්න පුළුවන් නේ. ඔය වෙන නමුත් දැන් අර මෛත්‍රිය ආදී මුල ඉඳන් යනදී නම් මට නම් ඒක හොඳටම පැහැදිලිලා තියෙන දෙයක් ඉතින් මේ කියන එක. නේ කරුණා මුදිතා දෙකයි මෙතනනේ. දැන් මෛත්‍රිය මෙතෙන්ට කියන්නෙත් නෑනේ. ඒතර මෛත්‍රිය ඒතර ඒකාන්තයෙන් සෝමනස්ස සිතීමද පරිකර්ම අවස්ථාවක්. ම්ම් එහෙම ගන්න බෑ නේද? දැන් ඒක ඥාන විප්‍රයුක්ත දැන් මේ අදෝෂයනේ. ඉතින් ඒක නෑ ඉස්සරහට අපි යන්. දැන් එතකොට මෛත්‍රිය කොහොමද ඇයෙන මෛත්‍රිය නැතුව කොහොමද දෙන්නේ? මෛත්‍රිය උපේක්ෂා මෙතන කියලා නෑනේ. ඒකයි කාරණේ. කමන්නේ. ගැටලුවක් නෑ අපි මේ තමයි මෛත්‍රියත් මේ ඉතින් කියන ක්‍රමෙන් නම් ගන්න පුළුවන් වෙයි කියලා හිතන අනේ සනස. ඒක තමයි. නමුත් මෙතන මතු කරනවාන්නේ කරුණා මුදිතා දෙක. මතු කරන්නේ කරුණාමුත්තා දෙක. ඒ කියන්නේ ඒ කාලෙම වාදයක් තිබිලා තියෙනවා සංස. ඒ වාදය තමයි මේ ඒ කේචි වාදයකට ඒ කාරණා විදියට ගන්නේ මේ විහිංසාව තියෙනවානේ. ඒතර විහිංසාව කියන්නේ හිංසා කරනවා කියන එක. ඒතර විහිංසාව කියන එක කියන්නේ අනිත් කෙනාගේ මේ අහිත කැමති වෙන ද්වේෂයනේ. ඊට පස්සේ කරුණාව කියන එක ඒකට ප්‍රතිපක්ෂයි. ඒක කාරණේ. ඊට පස්සේ අරතිය තියෙනවානේ. අරතිය කියන්නේ මොකද්ද? මේ වෙන කෙනෙක්ගේ තියෙන මේ සැප සම්පත්තියක් මොකක් හරි එකක් දැකලා මේ ඒකට නොකැමති වෙන බව. ඒකට එහෙම වෙන දෝමනස්සය තමයි මේ එතන අරතිය කියලා කියන්නේ. ඒතර මුදිතාවෙන් මොකද කරන්නේ? අරතිය මේ නැති කරනවා කියන එක තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම එකක් තියෙනවා. මෛත්‍රිය වශයෙන් අපිට ගන්න අදෝෂයේ දියුණුවක් නේ ගන්න වෙන්නේ නේ. වර්ධනයක්. නෑ ඒක ඉතින් කොහොමත් යෙදෙනෝනේ. දැන් මෙතන මේ දෙක අර මේ හැම වෙලාවෙම දැන් සෝබන සිත්වල මේ අලෝභ අදෝෂ දෙක යෙදීමක් තියෙනවා නේද? දැන් මේක මේ කරුණාමුදිතා දෙක යෙදෙන්නේ නැහැ නේ. ඒ වාර එහෙම කාරණේකුත් තියෙනවානේ එහෙමයි. ඔව් ඒකනේ ඒ දෙක යෙදෙනවා. එතකොට අපිට මෛත්‍රිය ගන්න වෙන්නේ අදෝෂයේ මේ දියුණු අවස්ථාවක් විදිහටනේ. සාමාන්‍ය කුසල සිතත් ඒක යෙදෙනවනේ. අදෝෂය තියෙනවානේ. එහෙමයි. ඔව්. හැබැයි අර එහෙමයි සන්ති පරිකර්ම කරන වෙලාවෙත් ඉතින් අපිට හිතන්න පුළුවන් දැන් මේ කන්දක් වල මේ සංසය අහන ප්‍රශ්නේ පැහැදිලි යුක්තියක් තියෙනවා. මෛත්‍රී පැත්ත කියන එකේ. ප්‍රීතිය ඇත්තටම ඇති වෙන්න පුළුවන් නේ බොහෝ කෙනෙකුට ඉතින් මේ ඇති වෙන්න පුළුවන් ඉතින් මේ දැන් ඒක ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට නේ. හරි මේකක් තමයි තියෙන්නේ. හොඳයි